හරි ළමයි අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ චුම්බක බල සම්බන්ධයෙන්. එතකොට චුම්බක බල සම්බන්ධයෙන් කතා කරද්දී ඉස්සලම අපි කතා කරනවා චුම්බක ක්ෂේත්‍රය තුල තියලා තියෙන සන්නායකයක් තුලින් අපි ධාරාවක් අරගෙන යද්දී ඒ සන්නායකයේ මත කොහොමද චුම්බක ක්ෂේත්‍රය මගින් බලය තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපණයට චරිත වෙද්දී ආරෝපණය මත බලය තියෙන ආකාරය. හරි අපි මුලින් බලමු සන්නායකයන් මත බලය තියෙන ආකාරය. හරි. ඒතර අපි ඒකෙදි කරන්නේ මෙන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා ඉහළ ඉඳලා පහළට මේ චුම්බක උතුර මේ චුම්බක දකුණ. ඊට පස්සේ මෙන්න මේ විදිහට සන්නායක කම්බි දෙකක් මෙහෙම ආධාරක මත තියලා කම්බි දෙක ආධාරක මත තියලා ඊට පස්සේ මේ කම්බි දෙකට අපි මෙන්න මේ විදිහට විභවාන්තරයක් දෙනවා. හරි. ඊට පස්සේ මෙතන අපි ස්විච් එකක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ කම්බි දෙක මත නිදහසේ චලනය වෙන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට කම්බියක් හරි නිදහසේ චලනය වෙන්න පුළුවන් විදිහට කම්බියක් තියෙනවා මේ කම්බි දෙක මත. එතකොට මෙතනදී චුම්බක ක්ෂේත්‍රය පිහිටනවා උතුරේ ඉඳලා දකුණට. ඒ කියන්නේ මෙන්න මේ ඉහළ ඉඳලා පහළට මෙන්න මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් පිහිටනවානේ. හරි. එතකොට දැන් අපි මෙන්න මේ වගේ ඇටුමක් සකස් කරලා ඉවරලා මෙන්න මේ විදිහට මෙන්න මේ ස්විච් එක සම්නූර්ත කරාම හරි ඒ කියන්නේ ස්විච් එක ඔන් කරාට පස්සේ මෙන්න මේ කම්බිය තුලින් ධාරාවක් ගලනවා. හරි. I කියලා ධාරාවක් ගලනවා. ඒ ධාරාව මෙහෙම ගිහිල්ලා මෙන්න මේ කම්බිය තුලින් මේ අතර ගමන් කරනවා. ඊට පස්සේ මෙහෙම එනවා. හරි. එතකොට මේ ස්විච් එක සම්නූර්ත කරාට පස්සේ ඒ කියන්නේ ස්විච් එක ඔන් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ නිදහසේ තියලා තියෙන කම්බිය චලනය වෙනවා. හරි. නිදහසේ තියලා තියෙන කම්බිය චලනය වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට චලනය වෙන්නේ කම්බිය මත බලයක් ඇති වුණු නිසා. එතකොට අපි විභවාන්තරයක් දුන්නාට පස්සේ ඒ කම්බිය තුලින් ධාරාවක් ගලනවා. අපි චුම්බක ක්ෂේත්‍රය තුල තමයි ඒක තියලා තියෙන්නේ. එතකොට කම්බිය චලනය වෙනවා කියන්නේ ධාරාවක් ගමන් කරපු නිසා මේ කම්බිය මත බලයක් ඇති වෙලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ස්විච් එක විවෘත කරාට පස්සේ ඒ කියන්නේ ඕෆ් කරාට පස්සේ එහෙම කම්බිය චලනය වෙනවා බලා ගන්න බෑ. ඒ කියන්නේ කම්බිය චලනය වෙන්නේ ධාරාවක් ගියොත් විතරයි. හරි. එතකොට ඒ වගේම තමයි දැන් මේ කෝෂයේ දිශාව මාරු කරොත් මෙහෙම කෝෂයේ දිශාව මාරු කරොත් මොකද වෙන්නේ මේ ධාරාව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. හරි. එතකොට ධාරාව ගණන්නේ ඊට විරුද්ධ දිශාව. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කම්බිය චලනය වෙන දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ කලින් චලනය වුණු දිශාවට විරුද්ධ දිශාවට තමයි දැන් චලනය වෙන්නේ. හරි. එතකොට ධාරාව මාරු කරොත් ධාරාවේ දිශාව මාරු කරොත් කම්බිය මත බලය තියෙන දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය. හරි. අපි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාරු කළා මේ විදිහට ඒත් මේක චලනය වෙන දිශාව මාරු වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඊට පස්සේ චලනය වෙන්නේ. හරි. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ චලනය වෙන දිශාව එහෙම නැත්නම් කම්බිය මත බලය ඇති වෙන දිශාව ප්‍රධාන සාධක තුනක් මත රඳා පවතිනවා. හරි. එකක් තමයි මෙන්න මේ ධාරාව. හරි. ඒ කියන්නේ කම්බිය තුලින් ගන්න ධාරාව මත රඳා පවතිනවා. ඒ වගේම මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය මත රඳා පවතිනවා. ඒ වගේම තමයි මෙන්න මේ කම්බියේ දිග මත රඳා පවතිනවා. හරි. කම්බියේ දිග මතත් මේ ධාරාවේ බලයේ විශාලත්වය රඳා පවතිනවා. එතකොට මේ කම්බිය මත බලය ඇති වෙන බලය සම්බන්ධයෙන් අපි සම්බන්ධතාවයක් ගත්තොත් බලයට බලපාන එක් සාධකයේ සම්බන්ධ කරලා සම්බන්ධතාවයක් ගත්තොත් එහෙම අපිට මෙහෙම ගන්න පුළුවන්. හරි. බලය අනුලෝම සමානුපාතිකයි ධාරාවට. කම්බිය තුලින් ගලන ධාරාවට. ඒ වගේම බලය අනුලෝම සමානුපාතිකයි චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයට. එහෙම නැත්නම් චුම්බක ස්‍රාව ඝනත්වයට. ඒ වගේම බලය අනුලෝම සමානුපාතිකයි මෙන්න මේ කම්බිය දිගට. ඔය සාධක තුනට අනුලෝම සමානුපාතිකයි. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට.
F සමානයි F සමානුපාතිකයි BIL කියලා. එතකොට මේ සමානුපාතිකත්වය අයින් කරන්න අපි නියතයක් දානවා සමාන ලකුණ සහ නියතයක් F සමානයි KBIL කියලා. එතකොට මේ K කියනගේ පරීක්ෂණාත්මක හොයාගෙන තියෙනවා 1යි කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් F සමානයි BIL කියලා. හරි F සමානයි BIL කියලා. එතකොට මේ F සමානයි BIL කියන එක අදාළ වෙන්නේ. එහෙම නැත්නම් F සමානයි BIL කියන ප්‍රකාශනයේ වළංගු වෙන්නේ මෙන්න මේ ධාරාව රැගෙන යන කම්බිය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තිබ්බොත් විතරයි. හරි. ඊට මම මේක තව පැහැදිලි වෙන්න අඳින්නම්. මෙන්න මෙහෙම. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයට හරියටම ලම්බකව මෙන්න මේ විදිහට ධාරාවක් රැගෙන යන කම්බියක් තියෙනවා. හරි. චුම්බක ක්ෂේත්‍රය මම අදින්නම් තලයේ තුලට. එහෙම චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක්. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තියලා තියෙනවා මේ විදිහේ කම්බියක්. කම්බිය තුලින් අයි ධාරාවක් ගමන් කරනවා. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B. එතකොට කම්බිය මත බලය තියෙනවා. මෙන්න මෙහෙම. හරි. කම්බියට ලම්බකව තමයි බලය තියෙන්නේ. එතකොට මේ බලයේ විශාලත්වය සඳහා අපිට ලියන්න පුළුවන් F සමානයි BIL කියලා. හරි. ඒක ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කම්බිය හරි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තිබ්බොත්. කම්බිය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තිබ්බොත් තමයි ලියන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ බලය හරියට මැති වෙන්නේ මෙන්න මේ දිශාවට. හරි. එතකොට මේ බලයේ විශාලත්වය සඳහා අපි ප්‍රකාශනය ලබා ගන්නවා. හරි. එතකොට දැන් මේ බලයේ දිශාව අපි කොහොමද හොයාගන්නේ? මේ බලයේ දිශාව අපිට හොයාගන්න වමත් නියමයේ දාන්න පුළුවන්. හරි. වමත් නියමය. වමත් නියමය කියන්නේ වම් අතේ මහපට ගිල්ලයි මැද ගිල්ලයි දබර ගිල්ලයි කියන එකට ලම්බක දිශාව ඔස්සේ තියාගත්තොත් එහෙම මෙන්න මේ මැද ගිල්ල දිශාවෙන් අපි ධාරාවි දිශාවට මැද ගිල්ල යොමු කරොත් මෙන්න මේ දබර ගිල්ල අපි යොමු කරනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. එතකොට අපිට මාපට ගිල්ලෙන් ලැබෙනවා සන්නායක මත බලය තියෙන දිශාව. හරි. එතකොට මේක බැලුවොත් එහෙම දබර ගිල්ල අපි යොමු කරන චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට මෙතන නම් තලයේ තුලට ඊට පස්සේ ධාරාවි දිශාවට අපි මැද ගිල්ල යොමු කරනවා. එතකොට ධාරාව යන්නේ ඉහළට. එතකොට මැද ගිල්ල. එතකොට අපිට මහපට ගිල්ලෙන් එනවා බලය තියෙන දිශාව. එතකොට බලය තියෙන්නේ මෙන්න මේ වම් පැත්තට. හරි. එතකොට මම සලකුණු කරලා තියෙන්නේ බලය තියෙන දිශාව. හරි. එතකොට මේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. එතකොට දැන් මේ සලකවි අපි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව සන්නායකයේ තිබ්බොත්. හරි. ඊළඟට අපි බලමු චුම්බක ක්ෂේත්‍රයට ආනතව. හරි. චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයක් ආනතව සන්නායකයේ තිබ්බොත් කොහොමද බලය තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් ඉහළට තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයක් ආනතව මෙන්න මේ විදිහට ධාරාවක් රැගෙන යන සන්නායකයක් තියෙනවා. මේක තමයි ධාරාව රැගෙන යන්නේ. හරි. චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණය. එහෙම වුණොත් අපි කරන්න ඕනේ මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය අපි මේ ධාරාව රැගෙන යන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ විභේදනය කරන්න ඕනේ. හරි. මොකද චුම්බක ස්ත්‍රාව ඝනත්වය කියන්නේ දෛශිකයනේ. ඒතකොට අපිට මේක විභේදනය කරන්න පුළුවන්. මෙන්න මේ ධාරාව යන දිශාවට ලම්බක දිශාවක්. මෙන්න මේ දිශාව. හරි. එතකොට මේ දිශාවට විභේදනය කරොත් එහෙම මේ පැත්තේ සංරචකයේ එන්නේ b sin θ කියලා. හරි. මෙතන θ කෝණයක් නිසා b sin θ කියලා සංරචකයක් එන්නේ. හරි. එතකොට මේක ඇති වෙන බලය සඳහා අපිට ලියන්න පුළුවන් F සමානයි BIL අනුව B වෙනුවට අපිට B sin θ කියලා ආදේශ කරන්න ඕනේ. එතකොට
මේකට අදාළව මේ සන්නායකයේ මත ඇති වෙන බලය F සමානයි BIL මේක B sin theta වැඩි කිරීම I වැඩි කිරීම L. එතකොට මේක අපි පහසු සඳහා ලියනවා BIL sin theta කියලා. හරි. BIL sin theta. රෝක තමයි එන්නේ චුම්බක ක්ෂේත්‍රයට theta කෝණයක් අනතව තිබ්බොත්. හරි. එතකොට මේක ඇඳලා මේ ටික ලියා ගන්න. ඒ තියරි ටික ඔයාලගේ ටියුට් එකේ තියෙනවා සියලුම තියරි කරුණු ටික. හරි ඊළඟට මම බලන්නම් මෙන්න මේ වගේ අවස්ථාවක් චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා මෙහෙම. හරි එතකොට චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව ධාරාව රැගෙන යන කම්බිය තියෙනවා මෙහෙම. එතකොට අපිට දැම්ම හැකි කම්බිය මත ඇති වෙන බලයට F සමානයි BIL sin theta කියලා. හරි. එතකොට මෙතන sin theta කියලා ගත්තොත් එහෙම කෝණය වෙන්නේ බිඳුවයි. බිඳුවයි. හරි. එතකොට sin බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට බලය එනවා බිඳුවයි. හරි. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව ධාරාව රැගෙන යන සන්නායකයක් තිබ්බා කියලා ඒ සන්නායකෙ මත බලයක් ඇති වෙන්නේ නැහැ. බලයක් ඇති වෙන්නේ නැහැ. හරි. ඒ වගේම මේ විදිහට තියෙන චුම්බක ක්ෂේත්‍රයට ලම්බගව තිබ්බොත්, ඒ කියන්නේ අපි කලින් කතා කරපු අවස්ථාව. හරි. එතකොට මේ සමීකරණය දැම්මොත් F සමානයි BIL sin theta F සමානයි මේ sin theta කියන්නේ මෙතන sin 90 නේ තමයි අංශක 90යි මේ කෝණේ. එතකොට sin 90 කියන්නේ 1යි. එතකොට එනවා F සමානයි BIL කියලා. හරි. එතකොට මේ ප්‍රකාශනය තමයි මම ඉස්සෙල්ලා ගත්තේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ලම්බකව තිබ්බොත් එහෙම එතකොට කෙලින්ම ලියන්න පුළුවන් F සමානයි BIL කියලා. හරි. එතකොට මේක ඔයාලා මත තියාගෙන හිටියොත් මේ sin theta ආදේශ කළ ඕනම කෝණයකට ආනොත් තියද්දී ඔයාලට බලය හොයා ගන්න පුළුවන්. හරි. එතකොට ලම්බකයි නම් කෙලින්ම F සමානයි BIL කියලා මතක තියාගන්න. හරි. එතකොට මේ විදිහට තමයි ධාරාවය හොයන්නේ. එතකොට දැන් මෙතන මේ තව එකක් කියන්න ඕනේ මේ විදිහට මේ ආනතෝ තියෙන අවස්ථාවේදී හරි මේ කෝණය θ නම් එතකොට මෙහෙට එන්නේ B sin θ කියලා කියවනේ ඉස්සෙල්ලා. එතකොට මේකේ දැන් දිශාව හොයා ගන්න ඕන නම් අපි බලය තියෙන දිශාව හොයා ගන්න ඕන නම් අපි වමත්නීමේ පාවිච්චි කරනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව විදිහට අපි ගන්නෙ මෙතනදී මෙන්න මේ අපි ලම්බක සංරචකය කියන්නේ B sin θ කියලා ගන්න ධාරාවේ දිශාවට ලම්බක සංරචකයේ දිශාව තමයි අපි දබර ගිල්ල යොමු කරන්නේ. එතකොට මේ පැත්තට දබර ගිල්ල යොමු කරනවා ධාරාවේ යන දිශාවට මැද ගිල්ල යොමු කරාම බලය ඇති වෙනවා මාපට ගිල්ල දිශාවෙන්. එතකොට මෙතනදී බලය ඇති වෙන්නේ තලයෙන් නියුතට. හරි. එතකොට සන්නායක මත බලය ඇති වෙන්නේ තලයෙන් නියුතට. එතකොට එතනින්දී දැනගන්න ඕනේ ඔයාලා වමත්නීමේ දාද්දී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව විදිහට ගන්නේ මෙන්න මේ දබර ගිල්ල යොමු කරන්නේ සංරචකයේ දිශාවට. හරි. විභේදන සංරචකයේ දිශාවට. කියන්නේ හැම වෙලාවෙම යොමු වෙන්න ඕනේ මේ ධාරාව යන දිශාවට ලම්බක දිශාවට. හරි. එතකොට ඒ ටික ඊට අදාළව දැනගන්න ඕන. ඊට පස්සේ අපි දැන් මේකට අදාළව ගැටලු කීපයක් සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි බලමු සම්මුත පුඩුවක ධාරාව රැගෙන ඉඳි කොහොමද බලය දෙන්නේ කියලා. හරි.
එතකොට මේකට අදාළව දැන් ගැටලුවක් අපි කතා කරලා හරි කලින් අපි කතා කරපු තියරිත් එක්ක අදාළ කරගෙන පොඩි ප්‍රශ්නයක් ලියාගමු. හරි ලියාගන්න. මෙහෙම ලියන්න. අනන්ත දිග අපරිමිත සන්නායක දෙකක් අනන්ත දිග අපරිමිත සන්නායක දෙකක් එකිනෙකට සමාන්තරව සිම්පල් d දුරින් පිහිටා ඇත. අනන්ත දිග අපරිමිත සන්නායක දෙකක් එකිනෙකට සමාන්තරව සිම්පල් d දුරින් පිහිටා ඇත. ඒවායේ I1 සහ I2 ධාරා එකම දිශාවට පවතී. ඒවායේ I1 සහ I2 ධාරා එකම දිශාවට පවතී. සන්නායක දෙක අතර ක්‍රියා කරන අන්‍යෝන්‍ය බලය නිර්ණය කිරීමට පහත කොටස් වලට අනුපිළිවෙලින් පිළිතුරු සපයන්න. හරි එතකොට ඒක ඇඳගන්න මුලින්ම මෙන්න මේ විදිහට I කියලා ධාරාවක් යනවා කම්බි දෙකක් තුලින් අපරිමිත කම්බි දෙකක් හරි අනන්තය දක්වා විදින කම්බි දෙක අතර දුර දීලා තියෙනවා සිම්පල් d කියලා. එතකොට ඕක ඇඳගන්න ඊට පස්සේ මම ඊටු ප්‍රශ්න ටික දෙන්නම්. හරි ඕක ඇඳගන්න. ඊට පස්සේ ඒකේ පළවෙනි කොටසෙදි කියනවා මේක මේ සලකුණු කරගන්න මේ x මේ y හරි. ඔය දෙක සලකුණු කරගන්න. ඊට පස්සේ ඒකේ පළවෙනි කොටස ලියාගන්න. x නිසා y මත ක්‍රියා කරන ශ්‍රාව ඝනත්වයේ අගය සොයන්න. x නිසා y මත ක්‍රියා කරන ශ්‍රාව ඝනත්වයේ අගය සොයන්න. x නිසා y මත ක්‍රියා කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ අගය සොයන්න. ඒ කියන්නේ b හොයන්න ඕනේ x නිසා y කියන කම්බිය මත ඇති වෙන b හොයන්න ඕන. හරි ඊට පස්සේ ඒ ප්‍රශ්නෙටම කියනවා එහි දිශාව සොයන්න. x නිසා y මත ක්‍රියා කරන ශ්‍රාව ඝනත්වය සොයන්න. එහි දිශාව සොයන්න. එම ශ්‍රාව ඝනත්වය නිසා y සන්නායකයේ ඒකක දිගම් මත බලය සෙවීමට f සමානයි BIL sin θ උපයෝගී කරගන්න. එම ශ්‍රාව ඝනත්වය නිසා y සන්නායකයේ ඒකක දිගම් මත බලය සෙවීමට f සමානයි BIL sin θ උපයෝගී කරගන්න. right ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය ඒ ආකාරයටම y සන්නායක නිසා xc ඒකක දිගම් මත ඒ ආකාරයටම y සන්නායකය නිසා xhi ඒකක දිගම් මත බලය සොයන්න. ඒකක දිගම් මත බලය සොයන්න. හරිමයි try කරලා බලන්න. හරිලම බලමු. මෙහෙමයි එන්නේ. හරි ඉස්සල්ලාම කියනවා දැන් මෙන්න මේ x මගින් y මත ඇති කරන ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ගන්නලු. හරි එතකොට අපි දන්නවා මෙන්න මේ x මගින් y මත ඒ කියන්නේ තනි කම්බියක් මගින් ඊට d දුරක් එහෙම නැත්නම් අපි ඉස්සල්ලා සලකුවේ r දුරක් කියලා. හරි තියරි ඉගෙන ගද්දී යම් කිසි දුරකින් පවතින ලක්ෂයක් මත ඇති වෙන චුම්බක ශ්‍රාවය අපි ලියන්නේ. හරි ශ්‍රාව ඝනත්වය අපි ලියන්නේ f සමානයි f නේ b සමානයි mu naught I බෙදීම 2pi r කියලා. හරි mu naught I බෙදීම 2pi r කියන සමීකරණයෙන් තමයි ගන්න. හරි mu naught කියන්නේ මෙන්න මේ රිත්තකයේ මේක රිත්තකයක් හරි එහෙම නැත්නම් වාතය හරි වාතයේ පාරගම්මිතාවය. එතකොට ওই සමීකරණයෙන් තමයි අපි ගන්න. එතකොට මෙන්න මේ x කම්බිය මගින් y කම්බිය මත ඇති කරන චුම්බක ශ්‍රාවය මම
මේ ස්ථානය මම ලියනවා Bx කියලා. හරි. මොකද දැන් චුම්බක ශ්‍රාවයේ ඇති වෙන දිශාව අපි බැලුවොත් එහෙම අපි දන්නවා දකුණත් නියමයෙන් අපි බලන්නේ. එතකොට ධාරාව වෙන දිශාවට මාපටිංගිල්ල යොමු කරොත් එහෙම චුම්බක ශ්‍රාවයේ දිශාව අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙහෙම බැලුවොත් එහෙම තලයේ තුරට තමයි ඇති වෙන්නේ මේ x කම්බිය නිසා y කම්බිය මත තලයේ තුරට ඇති වෙන්නේ. හරි. මෙහෙම බලන්න ඕන. හරි. මෙහෙම බලපුවහම තලයේ තුරට ඇති වෙන්නේ. එතකොට bx ඇති වෙන්නේ තලයේ තුලට. ඒ වගේම දැන් y කම්බිය නිසා x කම්බිය මතත් ඇති වෙනවා චුම්බක ශ්‍රාව ඝනත්වයක්. හරි. එතකොට ඒක බැලුවොත් එහෙම ධාරාව යන්නේ මේ අතට මේ ඇඟිලි යොමු වෙන්නේ මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ තලයෙන් ඉවතට. මේ පැත්තෙන් තලයේ තුලට මේ පැත්තෙන් තලයෙන් ඉවතට. හරි. එතකොට x කම්බිය මත y කම්බිය නිසා ඇති වෙන චුම්බක ශ්‍රාවය මම ලියනවා by කියලා. by ඇති වෙන්නේ තලයෙන් ඉවතට. හරි. ඕක තමයි පළවෙනි කාරණේ. එතකොට අපිට මේ bx සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් bx කියන්නේ මෙන්න මේ x කම්බිය මත ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වයනේ x නිසා y කම්බිය මත. හරි. එතකොට ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනය භාවිත කරලා bx සමානයි mu naught I කියලා කියන්නේ. හරි. I කියලා කියන්නේ මෙන්න මේ කම්බිය තුලින් ගලන ධාරාව. එතකොට මේකේ සමාන ධාරාව දීලා තියෙන්නේ හරි. මේකේ ළමයි මේ මං හරිනම් දෙන්න ඕනේ මෙතන I1 කියලා මේක I2 කියලා. හරි. මේකේ සමාන ධාරා කියලා නැහැ නේ. හරි. එතකොට මේක I1 මේක I2. එතකොට දැන් මෙතන y කම්බිය මත චුම්බක ශ්‍රාවය නිර්මාණය කරන්නේ මෙන්න මේ I1 ධාරාව මගින්. හරි. x කම්බියෙන් නැති කරන්නේ. එතකොට mu naught I1 බෙදීම 2π මේ දුර වෙනවා simple d. හරි. එතකොට ඕක තමයි x කම්බිය මගින් y කම්බිය මත ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. එතකොට ඒ වගේම x කම්බිය මගින් y කම්බිය මත ඇති කරන බලය සඳහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. මේ y කම්බිය මත ඇති වෙන බලය චුම්බක බලය. එතකොට y කම්බිය මත තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය මේක ධාරාව I2යි. හරි. ධාරාව ඉහළට යන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය තලයේ තුලට තියෙන්නේ. අපි බලය හොයන්න චුම්බක ශ්‍රාව ඝනත්වය දිශාවට මේ දබර ගිල්ල යොමු කරනවා. ධාරාව දිශාවට මැද ගිල්ල යොමු කරපුවම බලය එනවා මෙන්න මේ අතට. හරි. බලය මේ අතට එනවා වම් අතට. එතකොට මෙන්න මේ අතට තමයි බලය එන්නේ. හරි. ඒ බලය මම ගන්නවා Fx කියලා. හරි. Fx කියලා. Fx කියලා මම ගන්නේ x කම්බිය නිසා y කම්බිය මත ඇති වෙන බලය නිසා. හරි. එතකොට මේ බලය සඳහා අපිට ප්‍රකාශනය ලියන්න පුළුවන්. Fx කියලා ගත්තොත් BIL නේ BIL sin θ කියලා ගත්ත හැකි. sin θ කියලා ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක චුම්බක ක්ෂේත්‍රයට ලම්බ නිසා. හරි. සාමාන්‍ය BIL කියලා ගත්ත හැකි ඉතින්. BIL. එතකොට B කියලා කියන්නේ මේක මත ඇති වෙන B කියලා කියන්නේ BX. හරි. BX මේක mu naught I1 බෙදීම 2π d I කියලා කියන්නේ මෙයාගේ ගලන ධාරාවයි 2යි. හරි. එතකොට L කියලා කියන්නේ ඒකක දිගක් මත කියලා අහන්නේ. එතකොට ඒකක දිගක් කියලා කියන්නේ එකක්. හරි. මීටර එකක්. එතකොට එකයි. වෙන්නේ ප්‍රකාශන එන්නේ mu naught I1 I2 බෙදීම 2π d තමයි එන්නේ Fx ට. හරි. ওই විදිහටම අපිට ගත්ත හැකි y කම්බිය නිසා x කම්බිය මත ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය by කියලා ගන්නවා. by සමානයි. හරි. එතකොට එන්නේ mu naught ධාරාව මෙයාගේ ධාරාව I2 බෙදීම 2π d කියලා. එතකොට බලය ගන්නවා. හරි. මෙන්න මේ by නිසා ඇති වෙන බලය ගන්නවා. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වයේ තියෙන තලයෙන් ඉවතට ධාරාව තියෙන්නේ ඉහළට මෙහෙම චුම්බක ශ්‍රාව ඝනත්වයේ තලයෙන් ඉවතට ධාරාව ඉහළට. එතකොට බලය එන්නේ මෙන්න මේ අතට. හරි. මේ අතට දකුණු දිශාව. ඒ බලය මම සලකුණු කරනවා Fy කියලා. Fy කියලා සලකුණු කරන්නේ මොකද y කම්බිය නිසා x කම්බිය මත ඇති වෙන බලය නිසා. හරි. එතකොට මට Fy ලියන්න පුළුවන්
BIA කියලා එකක් දැම්ම හැකි. I කියලා කියන්නේ මෙයාගේ ධාරාව I1. හරි. එතකොට ලියව හැකි B කියලා කියන්නේ මෙන්න මේක u0 I2 බෙදීම 2πd I1 ඒකක දිග නිසා මීටර 1යි. ඒක අපිට සුළු කරාවිය හැකි u0 I2 I1 කියන්නේ කෙලින්ම I1 I2 කියලා ලියව හැකි බෙදීම 2πd. හරි ළමයි fy. එතකොට මේ fy සහ fx සමානයි කියලා වලට පේනවා. fx කියන්නේ mu0 I1 I2 බෙදීම 2πd. fy කියන්නේ mu0 I1 I2 බෙදීම 2πd. එතකොට මේ fx සහ fy කියන බල දෙක සමානයි. හරි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ විදිහට යම්කිසි දුරකින් කෙනෙකුට සමාන්තරව ධාරා යන කම්බි දෙකක් තිබ්බහම ඒ ධාරා ගලන්නේ එකම දිශාවට නම් හරි. ධාරා ගලන්නේ එකම දිශාවට නම් ඒ කම්බි දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. හරි. ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ආකර්ෂණ බලය විශාලත්වයෙන් සමානයි කියලා තමයි අපිට මේ ප්‍රකාශන දෙකෙන් ඔප්පෙන්නේ. හරි. එතකොට මෙතන fx සමානයි fy. හරි. fx කියලා කියන්නේ මේ x කම්බිය මගින් y කම්බිය මත ඇති කළ බලය ඒක සමානයි y කම්බිය මගින් x කම්බිය මත ඇති කළ fy කියන බලයට. හරි. ඒතකොට බල දෙක සමානයි. බල දෙක සමානයි විශාලත්වයෙන් හරි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ මේ දෙක ආකර්ෂණ බල තමයි තියෙන්නේ. හරි. බැරි වෙලාවත් මේ කම්බි දෙක ධාරා එකිනෙකට විරුද්ධ දිශාවට ගලා ගියානේ. එකිනෙකට විරුද්ධ දිශාවට ගලාගෙන ගියා නම් එහෙම මේ බල දෙක ඇති වෙන්නේ විරුද්ධව. හරි. එතකොට විකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. හරි. එතකොටත් ඒකත් අපිට ඕනනම් මේ විදිහට සමීකරණ දාලා ගන්න පුළුවන්. එතකොට අපිට දිශා වෙනවා එකිනෙකට විරුද්ධ දිශාවන්. හරි. එතකොට ඒකට අදාළව සිද්ධාන්ත ටික මේකයි. එතකොට ඔයාලට මේක ඇඳලා මේ ටික ලියා ගන්න. හරි. එතකොට ඊට පස්සේ අවසාන ලියා ගන්න fx සමානයි fy කියලා. හරි ළමයි. එතකොට දැන් මෙන්න මේ සිද්ධාන්තය භාවිතා කරලා තමයි ඇම්පියරේ අර්ථ දක්වලා තියෙන්නේ. හරි. ඇම්පියර් කියන ඒකකේ අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ සිද්ධාන්තය භාවිතා කරලා. ඒ ළමයි ඇම්පියරේ කියලා කියන්නේ හරි මෙන්න මේ විදිහට කම්බි දෙකක් එකිනෙකට සමාන්තරව තියලා අනන්තය දක්වා විහිදෙන කම්බි දෙකක් එකිනෙකට සමාන්තරව තියලා හරි හරි මෙහෙම ඇම්පියර් අර්ථ දක්වන්නේ අපි කම්බි දෙකම මෙහෙම එකිනෙකට සමාන්තරව තිබ්බට පස්සේ මේ කම්බි තුලින් එකම දිශාවට හරි එකම දිශාවට ධාරාවක් ගලනවා නම් කම්බි දෙක අතර දුර මීටර එකක් පවත්වා ගන්නවා නම් හරි මේ ගලනකොට එතකොට මේ කම්බි අතර ඇති වෙනවා අපි දන්නවා ආකර්ෂණ බල මේ බලයේ විශාලත්වය හරි බලයේ විශාලත්වය දෙක වැඩි කිරීම 10⁷ නිව්ටන් නම් හරි දෙක වැඩි කිරීම 10⁷ නිව්ටන් නම් මෙන්න මේ ගලන ධාරාවේ විශාලත්වය අපි හඳුන්වනවා ඇම්පියර 1යි හරි ඇම්පියර අර්ථය දක්වන්නේ එන්නේ මේ විදිහට හරි අනන්තය දක්වා විහිදෙන එකිනෙකට සමාන්තර වූ සන්නායක දෙකක් තුලින් හරි ධාරාවක් එකම දිශාවට යවන විට ඒ කම්බි දෙක අතර පරතර මීටර එකක් නම් සහ ඒ කම්බි දෙක අතර ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය දෙකට කියමු 10⁷ නිව්ටන් නම් ඒ ගලන ධාරාවේ විශාලත්වය ඇම්පියර 1ක් කියලා සලකනවා හරි ඇම්පියර 1ක් කියලා සලකනවා එතකොට මේකටත් අපිට ඕනනම් බලය සඳහා ප්‍රකාශන ලියවිය හැකි F සමානයි mu0 I1 I2 L බෙදීම හරි 2π d ට අනුව මෙතන දිග සලකන්නේ ඒකක දිගක් එතකොට බලය වෙනවා 2 වැඩි කිරීම 10⁷ සමානයි mu0 මෙතන I කියන්නේ ඇම්පියර 1යිනේ. ඒකට 1 වැඩි කිරීම I2 කියන්නේ 1මයි. වැඩි කිරීම L කියන්නේ 1මයි. 2π d කියන්නේ මීටර
එකමයි. එතකොට අපිට mu සඳහාගයක් ගන්න පුළුවන්. හරි. mu සමානයි මේක මේ පැත්තට ගියාම 4යි පයි වැඩි කිරීම 10 ඍණ 7යි. 4යි පයි වැඩි කිරීම 10 ඍණ 7. එතකොට අපි සාමාන්‍ය mu වලට භාවිත කරන 4යි පයි වැඩි කිරීම 10 ඍණ 7 අපි අරන් තින්නේ මෙන්න මේ විදිහට ප්‍රකාශනයේ භාවිත කරලා. හරි. මෙන්න මේ ඇම්පියරේ අර්ථ දක්වීම භාවිත කරලා තමයි ඒක අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලා මේක මෙහෙම ඇඳලා මේකත් ලියා ගන්න. හරි. mu වලට අගේ ගන්න එකත් මේ විදිහට ලියා ගන්න. ළමයි ඒක හරි. එතකොට අපි තව ප්‍රශ්නයක් කරලා බලමු. තව ගැටලුවක්. හරි. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. අපරිමිත දිග සන්නායක දෙකක් D දුරින් එකිනෙකට සමාන්තරව තබා ඇත. අපරිමිත දිග සන්නායක දෙකක් සිම්පල් D දුරින් එකිනෙකට සමාන්තරව තබා ඇත. ඒවායේ සමාන I ධාරා එකිනෙකට ප්‍රතිවිරුද්ධ අතර පවතී. ඒවායේ සමාන I ධාරා එකිනෙකට ප්‍රතිවිරුද්ධ අතර පවතී. අපි ඉස්සල්ලා සලකවි එකම දිශාවට. දැන් ප්‍රතිවිරුද්ධ අතර පවතිනවලු. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා. සන්නායක අතර අන්‍යෝන්‍ය බලයේ විකර්ෂණ බලයක් බව පෙන්වීමට කලින් ගැටලුවේ පියවර අනුගමනය කරන්න. සන්නායක අතර අන්‍යෝන්‍ය බලයේ විකර්ෂණ බලයක් පෙන්වීමට කලින් ගැටලුවේ පියවර අනුගමනය කරන්න. හරි. ඊට පස්සේ දෙවෙනි එක කියනවා සමාන ධාරා ප්‍රතිවිරුද්ධ අතර පවතින එකී සන්නායක දෙක අවට සන්නායක දෙකට ලම්බක තලයේ පවතින බල රේඛා පද්ධතිය අඳින්න. හරි. සමාන ධාරා ප්‍රතිවිරුද්ධ අතර පවතින එකී සන්නායක දෙක අවට සන්නායක දෙකට ලම්බක තලයේ පවතින බල රේඛා පද්ධතිය අඳින්න. කියන්නේ චුම්බක බල රේඛා කොහොමද තියෙන්නේ කියලා අඳින්නලු. හරි. ওই දෙක උත්සාහ කරන්න. ධාරා ගලන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටලු සමාන ධාරා. මේකේ මේ අතර ගලනවා නම් මේකේ මේ අතරලු ගලන්න. හරි. try කරන්න. ඔන්නම් මේක x මේක y කියලා සලකුණු කරගන්න. හරිලමයි ලේසි. හරි. ඒක ලේසි. කලින් අපි පියවරම අනුගමනය කරන්න තියෙන්නේ. එතකොට මේ ඇති වෙන බලය හරි බලය බැලුවොත් එහෙම දැන් y මගින් x මත ඇති වෙන බලය අපි ගත්තොත් එහෙම දැන් ඉස්සල්ලාම බලන අපි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන කොයි දිශාවටද කියලා y මගින් x මත. හරි. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව බැලුවොත් එහෙම අපි මෙන්න මේ විදිහට ධාරාව ගලන්නේ මේ අතට. හරි. ධාරාව මේ අතට ගලන නිසා චුම්බක ක්ෂේත්‍රය එන්නේ තලයේ තුලට. හරි. මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙනවා තලයේ තුලට. B. එතකොට මෙතනදී චුම්බක ක්ෂේත්‍රය තියෙනවා මේ ඒ තලයේ තුලට. තලයේ තුලට. හරි. එතකොට අපි බලනවා ඉස්සලාම x මත ඇති වෙන බලය චුම්බක ක්ෂේත්‍රය තියෙන තලයේ තුලට ධාරාව යන ඉහළට බලය ඇති වෙන්නේ මේ පැත්තට. F. හරි. ඒ වගේම y මත බලය ඇති වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ තලයේ තුලට ධාරාව පහළට බලය ඇති වෙන්නේ දකුණු අතට. හරි. එතකොට ධාරා සමාන නිසා තියෙන බල දෙකත් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි. ඒතර බලය සඳහා අපිට ගත්ත හැකි ප්‍රකාශනයක් F සමානයි mu naught නැත්නම් BIL කියලා ගන්න. BIL L නේ. හරි.
ලම්බකයිනේ BIL sin θ ම කියලා ගන්න ඕන. එතකොට f සමානයි b කියන්නේ mu naught මෙතන ධාරාව I විදීම 2යි පයි මේ අතර පරතරය d කියලා දුන්නා. d හරි. ඊට පස්සේ මේ තමයි චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය. I කියන්නේ I මයි වැඩි කිරීම L sin θ. ඒ කියන්නේ L වැඩි කිරීම sin θ කියන්නේ sin 90 sin 90 කියන්නේ 1යි. හරි. එතකොට f සමානයි mu naught I වර්ගය L බෙදීම 2යි පයි d. ඒ තමයි මෙන්න මේ x මත තියෙන බලය. ඒකට y මත තියෙන බලයත් ඒ විදිහට යන්න පුළුවන්. එතකොට ඒකත් එන්නේ මේකම තමයි. හරි. b සමානයි mu naught මේ ධාරාව I බෙදීම 2යි පයි d. f සමානයි BIL sin θ. ඒකට f සමානයි b කියලා කියන්නේ මෙන්න මෙයාගේ mu naught I වැඩි කිරීම ධාරාව mu naught I බෙදීම 2යි පයි d ධාරාව I මයි වැඩි කිරීම L sin θ කියන්නේ අපි සලකන්නේ එකම දිශාවන් එකම දිගන්නේ. හරි. L sin 90 sin 90 කියන්නේ එතනත් එකයි. f සමානයි mu naught I වර්ගය L බෙදීම 2යි පයි d. හරි. ඒත් අපි L දිග සලකවුවොත් L කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඒකක දිගක් ඔයාලා මේක සලකුවා නම් කෙලින්ම L අයින් කරලා 1යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට එහෙම වුණොත් ඉන්නේ මෙහෙම. හරි. එතකොට බලයන් දෙකේ විශාලත්ව සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි. ඒක ওই විදිහට ගන්න පුළුවන්. හරි. ඒක සරලයි. ඊට පස්සේ දැන් අපිට කලින් ආවේ ධාරාවන් එකම දිශාවට යද්දී ආකර්ෂණ බල. දැන් ධාරාව විරුද්ධ දිශා දෙකට විරුද්ධ දිශාවන් වලට යද්දී විකර්ෂණ බල තමයි එළ දෙන්නේ. හරි. ඒකට දැන් ඊළඟට අහනවා ඊළඟ කොටසේ අහන්නේ මොකද්ද මේ හරි කම්බි වලට ලම්බක තලයේ. ඒ කියන්නේ මෙන්න මේ ලම්බක තලයේ චුම්බක ශ්‍රාව රේඛා. එහෙම නැත්නම් චුම්බක බල රේඛා ව්‍යාප්ත වෙලා දෙන්නේ කොහොමද කියලා අහන්නේ. හරි. ඒකත් අපි බලමු. ඒකෙන්නේ මෙහෙමයි. මම එක කම්බියක් අඳිනවා ධාරාව ඉහළට යනවා. මෙන්න මේ කම්බිය තලයෙන් ඉවතට ධාරාව යනවා. කියන කම්බිය වල ඉහළින් බලන අවස්ථාව අඳින්නේ ධාරාව ඉහළට එනවා. අනිත් කම්බිය හරහා ධාරාව පහළට යනවා. හරි. ධාරා දිශාව දෙක. හරි. එතකොට මේ කම්බිය වටා චුම්බක බල රේඛා නිර්මාණය වෙන්නේ අපි ධාරාව තලයෙන් ඉවතට එනවා. හරි. එතකොට මේ අතර තමයි මේ තලයෙන් ධාරාව ඉවතට එනවනම් මේ අතර තමයි චුම්බක බල රේඛා නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරි. ඒතර අපි කලින් ඇඳා මෙහෙම ඇතර යන්න රේඛා අතර පරතරය වැඩි වෙනවා. හරි. ඒතකොට දිශාව වෙන්නේ මෙන්න මේ අතර. ඊට පස්සේ අනිත් කම්බිය මම මෙතනින් අඳිනවා. ඒ කම්බියේ තලයේ තුලට ධාරාව යන්නේ. එතකොට මේ මෙහෙම මේ අතර. හරි. මේ අතර තමයි චුම්බක බල රේඛා නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ඒකත් ඇඳුත් එහෙම මෙන්න මේ අතර තමයි චුම්බක බල රේඛා නිර්මාණය වෙන්නේ. මෙහෙම මේක මෙහෙට යද්දි මෙතනින් ඉහළට යන්නේ. හරි. මෙයාලා මෙහෙට යද්දි මෙහෙන් පහළ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ ලක්ෂයක බැලුවොත් එහෙම ළමයි. හරි. මේ චුම්බක ශ්‍රාව රේඛා දෙකම පිහිටන්නේ එකම දිශාවට. හරි. එතකොට මේ හරි චුම්බක ශ්‍රාව රේඛා බැලුවොත් එහෙම ඒ ඔක්කොම පිහිටන්නේ මෙන්න මේ එකම දිශාවට. ඒ නිසා ඒවා දින්න බලන්න ඔන්න ඔය විදිහට. හරි. මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට තමයි කම්බි දෙකට ලම්බක තලයේ චුම්බක බල රේඛා පිහිටන්නේ. හරි. ඒක ඇඳ ගන්න. එතකොට තමයි අපි දැන් මෙතනදී තියෙන්නේ ධාරාව එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරන සන්නායක දෙකක් අතරනේ. අපි කලින් කතා කරේ එකිනෙකට සමාන දිශාවලට එකිනෙකට සමාන දිශාවලට ධාරාව ගලද්දී ඇති වෙන බල සම්බන්ධය. හරි. එතකොට අපි ඒකට අදාළව මෙන්න මේ විදිහේ සටහනක් ඇඳේ නැහැ. හරි. අපි එතකොට ඒකත් බලමු.
හරි මේක අඳගන්න. හරි එතකොට දැන් අපි බලමු එකම දිශාවට ධාරා යන කම්බි දෙක අසල මේ විදිහට කොහොමද බල රේඛා ව්‍යාප්ත වෙන්නේ කියලා. එතකොට ධාරාව දැන් මම පහළට යනවා කියලා සලකනවා කම්බි දෙකේම. පහළට යද්දි මේ චුම්බක රේඛා ඇති වෙන්නේ මෙන්න මේ අතර. චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. මේ අතර තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඊට අසල තියෙන කම්බි හරි. ඒකෙත් ධාරාව යන්නේ ඒ දිශාවටමයි කියලා සලකන්නේ. එතකොට ඒකෙත් ඇති වෙන්නේ මෙන්න මෙහෙම බැලුවොත් එහෙම මේ විදිහටමයි. හරි. මේකත් මම ඇඳුත් එහෙම හරිම එතකොට මෙතනදි බලන්න මේ රේඛාව මෙතනින් ඉහළට තමයි ගමන් කරන්නේ. හරි. එතකොට දැන් කලින් එකේ නම් දෙකම ගමන් කරේ එකම දිශාවට. මේ එකතු වෙන තැන. හරි. මෙතන බැලුවොත් එහෙම රේඛා ගමන් කරන්නේ එකිනෙකට විරුද්ධ දිශාවට. එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරනවා කියන්නේ මේවා දෛශික නිසා. හරි මෙතන උදාසීන ලක්ෂයන් නිර්මාණය වෙනවා. හරි උදාසීන ලක්ෂයන් නිර්මාණය වෙනවා. එතකොට ළමයි මෙන්න මේ හරිය තියෙන. හරි. මේ හරිය තියෙන රේඛා නැති වෙනවා. ඒක උදාසීන ලක්ෂයන් නිර්මාණය වෙනවා. ඊට පස්සේ රේඛා ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. තවත් එකක් ඇඳුත් ඒක ඔන්න ඔය විදිහටයි පිළිහිටන්නේ. මේ මැද ලක්ෂ බල රේඛා නැතිලා ගිහලා තියෙන්නේ ඒවා එකිනෙකට විරුද්ධ දිශාවලට ගමන් කරන නිසා. හරි. ඒතකොට ඒවා උදාසීන ලක්ෂ තුන මේ වගේ ලක්ෂය බැලුවොත් මේවා උදාසීන ලක්ෂ. හරි. චුම්බක බල රේඛා නැහැ ඒ හරි. එතකොට මෙන්න මේ එකම දිශාවට ධාරා යන කම්බි දෙකක් අසල චුම්බක ස්‍රාව ඝනත්වයේ චුම්බක ස්‍රාව රේඛා එහෙම නැත්නම් චුම්බක බල රේඛා විචලනය වෙන ආකාරය ව්‍යාප්ත වෙන ආකාරය මෙන්න මේ විදිහට අඳගන්න. හරි. හරි ළමයි ඊළඟට අපි යන්නේ මේ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක. හරි. ශේෂ්ත්‍රයක තියෙන මේ කම්බි දඟරයක ඍජු කොණාෂ්ටාකාර කම්බි දඟරයක් මත කොහොමද බලය ඇති වෙන්නේ කියලා පැහැදිලි කරන්න. හරි. චුම්බක ශේෂ්ත්‍රයක ඊට සමාන්තරව අපි ඍජු කොණාෂ්ටාකාර කම්බි දඟරයක් තියලා ඒ කම්බි දඟරය තුලින් විදුලි ධාරාව යවුවොත් එහෙම කම්බි දඟරය මත කොහොමද බලය ඇති වෙන්නේ කියලා තමයි පැහැදිලි කරන්න යන්නේ. හරි. ඒකට අපි ධාරා විද්‍යුතයේදී සලදඟර ගැලවුණු ගැන කතා කරද්දී අපි කතා කරා කොහොමද බලය ඇති වෙන්නේ කියලා. මම නැවත ඒක පැහැදිලි කරන්නම්. හරි බලමු. එතකොට මේ සලදඟර ගැලවුණු මීටරේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේත් මේ સિદ્ધාන්තය මත. හරි. එතකොට වෙන්නේ මෙහෙමයි. ඒකෙදී අපි මේ විදිහේ ගන්නවා චුම්බක ද්‍රව දෙක. මේ තියෙන්නේ උතුර. තියෙන්නේ දකුණ. හරි. එතකොට චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ මෙන්න මේ දිශාවට. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක්. හරිලම ඊට පස්සේ ඍජු කොණාෂ්ටාකාර කම්බි දඟරයක් තුලින් අපි විදුලි ධාරාවක් යවනවා. ඒ කම්බි දඟරේ මෙහෙම ශේෂ්ත්‍රයට සමාන්තරව තමයි තියලා තියෙන්නේ. හරි. කම්බි දඟරේ තලය. ඒකට ශේෂ්ත්‍රය මේ අතර තලය මෙන්න මෙහෙම තියලා තියෙන්නේ. මෙහෙම නෙවෙයි මෙහෙම. හරි. සමාන්තරයි කියන්නේ මේ විදිහට. ඊට පස්සේ ඒක තුලින් විදුලි ධාරාවක්
ගලන්න සලස්සනවා. හරි. මේක විද්‍යුත් ගාමක බල ප්‍රවේගයකට සම්බන්ධ කරලා ධාරාවක් යවනවා. ඒක ධාරාව මෙහෙන් ඉහළට යනවා කියලා හිතන්න. මෙහෙම. I කියන ධාරාව මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ අතර යනවා, මෙතනින් පහළට යන්නේ. හරි. එතකොට මම මේවා සලකුණු කරනවා A B C D කියලා. හරි බලන්න. එතකොට ළමයි මෙතනදී අපිට දැන් අපි දන්නවා සන්නායකයන් මත ධාරාවක් ඇති බලය තියෙනවා. හරි. බලය ඇති වෙන දිශාව අපි හොයන්න දන්නවා වමන් නිමේ භාවිතා කරලා. ඒකට දැන් මෙන්න මේ AB කම්බිය මම සලකනවා. AB කම්බිය තුලින් ධාරාව යන්නේ ඉහළට. ඒක නිසා මම මැදගිල්ල ඉහළට යොමු කරනවා. චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මේ අතර. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබරගිල්ල යොමු කරනවා. ධාරාවේ දිශාවට මැදගිල්ල යොමු කරමුහම මහපට ගිල්ලෙන් එනවා බලයේ දිශාව. ඒතර බලයේ දිශාව වෙන්නේ තලයේ තුලට. ඒතර AB කම්බිය මත බලය ඇති වෙන්නේ තලයේ තුලට. හරි. එතකොට මට බලය සලකුණු කරන්න පුළුවන්. තලයේ තුලට මේ විදිහට බලය ඇති වෙන්නේ. හරි ළමයි. ඒතකොට ඒ ධාරාවනේ ගමන් කරන්නේ මේ පැත්තේ. දිගත් සමානයි. හරි. හරි. ඒ පැත්තේ තියෙන බලය අපිට හොයන්න පුළුවන්. ධාරාව යන්නේ පහළට, චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ මේ අතට. හරි. ධාරාව පහළට, චුම්බක ක්ෂේත්‍රය මේ අතට. බලය එන්නේ තලයෙන් ඉවතට, මේ මහපට ගිල්ල තලයෙන් ඉවතට එන්නේ. මෙතකට මෙන්න මේ කම්බිය මත බලය තියෙන්නේ තලයෙන් ඉවතට. ඒතකොට මේ බලයේ විශාලත්වයත් Fමයි එන්නේ. මොකද කම්බි දෙකේ දිග සමානයි, චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය සමානයි. හරි. ඒක නිසා Fමයි එන්නේ. හරි. තලයෙන් ඉවතට බලය තියෙනවා. මෙතන තලයේ තුලට බලය තියෙනවා. හරි. ඒතකොට දැන් මෙන්න මේ BC කම්බිය සහ CD. හරි. BC සහ මෙතන AD සලකුවොත් එහෙම. AD කොටස සලකුවොත්. හරි. එතකොට ඒ කම්බිය මත බලය ඇති වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ කම්බිය සහ මේ කම්බිය තුලින් ධාරාව ගලන්නේ චුම්බක ක්ෂේත්‍රයේ පවතින දිශාවටමයි. හරි. ඒකට අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයේ පවතින දිශාවට, ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව ධාරාව ගමන් කරොත් ඒ කම්බිය මත බලය ඇති වෙන්නේ නැහැ. ඒකට බලයක් ඇති වෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ බලය තලයේ තුලට ඇති වෙනවා, මේකේ බලය තලයෙන් ඉවතට ඇති වෙනවා. එතකොට ළමයි මෙතනදී ගූර්ණයක් ඇති වෙනවා. හරි. බල ගූර්ණයක් ඇති වෙනවා. මේක ඇතුළට තල්ලු වෙනවා, මේක ඉවතට තල්ලු වෙනවා. එතකොට මේක භ්‍රමණය වෙනවා. හරි. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ කම්බියේ දිග කම්බියේ දිග මම A කියලා ගන්නවා. මේ දිගේ මෙන්න මේ දිග නැත්නම් පළල B කියලා ගන්නවා. හරි. ළමයි එතකොට මෙන්න මේ AB සහ CD කම්බිය අතර බල ගූර්ණයක් ඇති වෙනවා. බල යුග්මයක් ඇති වෙනවා. යුග්මයක් ඇති වෙනවා කියන්නේ බලයෙන් බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, විශාලත්වයෙන් සමානයි. හරි. එකම අක්ෂය නෙවෙයි, එකම රේඛාවේ නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වුණාම බල යුග්මයක් ඇති වෙනවා. හරි. ඒ බල යුග්මයේ විශාලත්වය අපිට ලිව්ව හැකි එක බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර කියන්නේ සිම්පල් B කියලා. හරි. එතන මම මේ බලයේ විශාලත්වය මට ලිව්ව හැකි F සමානයි BIL අනුව. F සමානයි BIL අනුව. ඒ BIL ගන්න අපි ගෙලින්ම ලම්බකෝණ තියෙන නිසා F සමානයි BIL අනුව. ඒ ධාරාව යන්නේ ලම්බකෝණේ චුම්බක ක්ෂේත්‍රයට. ඒකට ගෙලින්ම BIL කියලා ගන්න පුළුවන්. ඒක sin θ අවශ්‍ය නැහැ. හරි. ඒකට F සමානයි BIL අනුව BIL කියලා කියන්නේ මෙතන මෙන්න මේ දිග. සිම්පල් A. සිම්පල් A. ඔන්න ඕක තමයි බලයට එන්නේ. ඒතුන් මෙතනවත් බලයට එන්නේ ওই ප්‍රකාශනය. හරි. ඊට පස්සේ අපි බල ගූර්ණයට ගන්නවා. ගූර්ණය මම G කියලා ගත්තොත් G සමානයි බලය වැඩි කිරීම බල දෙක අතර දුර ලම්බ දුර සිම්පල් B. මෙන්න මේක. ඒතකොට බලය කියන්නේ G සමානයි F කියන්නේ BIA සිම්පල් A B. හරි. එතකොට මේ AB කියන ප්‍රකාශනෙන් ඉන්නේ. හරි. AB කියන්නේ මෙන්න මේ කම්බි දඟලේ දිග වැඩි කිරීම පළල. කියන හරස්කඩ වර්ගඵලය ආගේ. හරි. එතකොට අපිට G ගත්ත හැකි BIA කියලා. ඒ කියන්නේ කම්බිය හරස්කඩ වර්ගඵලය. හරස්කඩ ශ්‍රේෂ්ඨඵලය. හරි. එතකොට කම්බිය මත ඇති වෙන ගූර්ණය, හරි. ගූර්ණයේ විශාලත්වය අපිට ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් බල යුග්මයේ විශාලත්වය අපිට ගන්න පුළුවන්. G සමානයි BIA කියලා. BIA කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය බල යුග්මයේ ඔය බල ගූර්ණේ භාවිතා කරලා තමයි හරි මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ සලනකර ගැලෝනෝමීටර්. එතකොට තමයි මේ කම්බිය තනි කම්බිය සාමාන්‍යයෙන් යොදවන්නේ නැහැ. කම්බි n සංඛ්‍යාවක් හරි පොට n සංඛ්‍යාවක් තියෙනවා නම් මෙන්න මේ ගූර්ණය අපි ලියන්නේ n වලින් වැඩි කරනවා. හරි. n වලින් වැඩි කරනවා. එක කම්බියක මෙච්චරයි නම් n ගානකදී වණ්ඩ n වලින් වැඩි කරනවා. එතකොට BIA n තමයි එන්නේ
මුළු ගූර්ණේ. හරි ගූර්ණේ. එතකොට කම්බි එන සංඛ්‍යාවක් තියෙද්දි ගූර්ණේ වෙන්නේ G සමානයි BIA n කියලා. හරි. එතකොට මේ අපි සලකුවේ දැන් මේ කම්බිය මෙන්න මේ විදිහට සමාන්තරව තියෙන අවස්ථාව. හරි. එතකොට ළමයි දැන් මේ ගූර්ණේ ඇතුලේදී මේක භ්‍රමණය වෙනවනේ. භ්‍රමණය වෙනවා කියන්නේ මේ සමාන්තරව තියෙන අවස්ථාව නැති වෙලා මෙහා චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයක් ආනතව අවස්ථාවකටපත් වෙනවා. හරි. ඊළඟට මම අඳිනවා තීටා කෝණයක් ආනත අවස්ථාව. හරි. මේක මම මොකනවා මේකේ තියරි ටික ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. මම තියරි පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. හරි. උඩ ඊළඟ අවස්ථාව සලකනවා මෙන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රය සාමාන්‍ය විදිහට මෙහෙම තියෙනවා. චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා. මම අර කම්බි දඟලේ දිහා ඉහළින් බලන විදිහට තමයි අදින්නේ. හරි. මෙන්න මෙහෙම ඉහළින් බලන කොට අපිට පේන විදිහට තමයි අදින්නේ. එතකොට මෙයා කැරකිලා තීටා කෝණයක් ආනත වෙන අවස්ථාවක් අඳින්නේ. තීටා කෝණයක් ආනත වෙන අවස්ථාව කියන්නේ මෙහෙම තිබ්බ එක්කෙනා. හරි. මෙහෙම තිබ්බ එක්කෙනා මෙන්න මෙහෙම කැරකිලා ආනත වෙන අවස්ථාව. මෙයා මෙහෙම කැරකෙනවනේ. ඉහළින් බලද්දි ආනත වෙන අවස්ථාව කියන්නේ මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයට මෙන්න මේ තීටා කෝණයක් ආනත වෙනවා කියලා අපි සලකනවා. තීටා කෝණයක්. හරි. එතකොට අපි බලමු කොහොමද අදාළ සිද්ධිය වෙන්නේ කියලා. හරි. එතකොට මම කම්බි දඟරේ සැලකුවේ මේක A B C D කියලානේ. එතකොට මෙතන අපිට ඉහළින් පේන්නේ B සහ C. හරි. ඉහළින් බලද්දී. ඔක තමයි සිද්ධිය. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ නිර්මාණය වෙන්නේ මේ අතර B කැපිටල් B. හරි. එතකොට මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයෙන් මෙන්න මේ කම්බියට ලම්බක විභේදන සංරචකය ගත්තොත් එහෙම B sin θ කම්බියට සමාන්තර විභේදන සංරචකය ගත්තොත් එහෙම මේ අතර තියෙන්නේ B cos θ B cos θ B sin θ. හරි. අපිට බලයට අදාළව අවශ්‍ය වෙන්නේ B cos θ කියන සංරචකය. මොකද කම්බියට සමාන්තර සංරචකය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් කලින් අපි ගත්තේ ඇති වෙන ගූර්ණයේ G සමානයි අපිට ආවේ PIA කියලානේ. එතකොට පොඩ n සංඛ්‍යාවක් තියෙනවනේ BIA n. හරි. එතකොට දැන් මෙන්න මේ B කියන එක වෙනකොට අපිට ආදේශ කරන්න වෙන්නේ B cos θ කියන විභේදන සංරචකය. හරි. එතකොට G සමානයි B cos θ I A n කියලා. හරි. එතකොට ඕක අපිට සරලව ලියවිය හැකි G සමානයි B I A n cos θ කියලා. හරි. cos θ කියලා. එතකොට ශේෂ්ඨයට θ කෝණයක් ආනත නම් මේ විදිහට තමයි ගූර්ණේ ලබා ගන්න. හරි. ගූර්ණේ ලබා ගන්න G සමාන BIN cos θ කියන ප්‍රකාශනය. හරි ළමයි. එතකොට ඕක ඇඳලා ওই ටික අවශ්‍ය නම් ලියා ගන්න. ලියන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ තියරි ටික ටියුට් එකේ තියෙනවා ඔයාලගේ. හරි. ඒ වගේම තමයි ළමයි දැන් මේක ආනත උනාට පස්සේ θ කෝණයක් මෙන්න මේ දැන් කලින් අවස්ථාවේදී නම් මෙන්න මේ BC කියන කොටසෙන් හරි BC කියන කොටසෙන් මත බලයක් ඇති වුණේ නැහැ. මොකද BC කියන කොටස හරහා ධාරාව ගමන් කරේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට සමාන්තරව නිසා. BC කියන එකෙන් මෙන්න මෙහෙමනේ තිබ්බේ. ධාරාව යන්නේත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවටම සමාන්තරව නිසා බලයක් ඇති වුණේ නැහැ. හරි. හැබැයි දැන් මෙන්න මේ අවස්ථාවේ බැලුවොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මෙහාට BC හරහා ධාරාව යන්නේ යම්කිසි කෝණයක් ආනතෝ. හරි. සමාන්තරව නෙවෙයි. එතකොට BC මත බලයක් ඇති වෙනවා. ඒ වගේම පහළ තියෙන AD මතත් බලයක් ඇති වෙනවා. හරි. AD මතත් බලයක් ඇති වෙනවා. මෙහෙම මේ ටික අයින් කරලා දින්නම් කෙලින්ම. AD මතත් බලයක් ඇති වෙනවා. හරි. AD මත ධාරාව යන්නේ මේ අතට. එතකොට ළමයි ඒ බලය ඇති වෙන විදිය බැලුවොත් එහෙම අපි දැන් චුම්බක ක්ෂේත්‍රයේ B sin θ කියන එක තියෙන්නේ මෙන්න මේ ධාරාව BC හරහා ධාරාව යන දිශාවට ලම්බකව. ඒතකොට මේ පැත්තට
අපි දැම්මොත් එහෙම ධාරාව දිශාවට මැද කිල්ල චුම්බක ක්ෂේත්‍ර දිශාවට දබර කිල්ල ධාරාව දිශාවට මැද කිල්ල දැම්මොත් මෙතනින් බලය ඇති වෙන්නේ ඉහළට. හරි ඉහළට. දැන් මේක මම ඉහළින් පේන විදිහ ඇඳලා තියෙන නිසා හරි මෙතනදී නම් බලය ඇති වෙන්න ඕන ඉහළට නමයි. F කියලා. ඒ වගේම තමයි මේ AD කියන එක මත බලය ඇති වෙන්නේ පහළට ඇති වෙන්නේ. හරි මෙතන ඇඳලා නැහැ ඒක පේන්නේ නැහැ. එතකොට මේකදී මත මේ විදිහටම අපි දාලා බැලුවොත් එහෙම මොකද ධාරාව විරුද්ධ දිශාවට ගමන් කරන්නේ. එතකොට බලය ඇති වෙන්නේ පහළට. එතකොට ළමයි මෙන්න මේ බලය ඇති වෙන බලයේ විශාලත්වය සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නිසා. එතකොට ඒක සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. හරි එතකොට සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. ඒ වගේම බලය ක්‍රියා කරන්නේ එකම රේඛාවේ නිසා. හරි එකම තලයේ මතන බලය ක්‍රියා කරන්නේ. එතකොට බල ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ඉහළ සහ පහළ කියන කොටස් දෙක නිසා. හරි. හැබැයි දැන් මෙතන මෙන්න මේ කියන කොටස් දෙක නිසා තවදුරටත් බලය ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට විරුද්ධ දිශාවලට. හරි බල දෙක අතර දුරක් තියෙනවා. දිගක් තියෙනවා. ඒක නිසා ගූර්ණේ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. හරි. එකම වෙනස තියෙන්නේ මෙන්න මේ දෙන්න අතර බලයක් ඇති වුණා. හැබැයි ඒ බලය උදාසීන වෙලා ගියා. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නිසා සහ විශාලත්වයෙන් සමාන නිසා. හරි. එතකොට ඒක ඊට පස්සේ තමයි දැන් මෙන්න මේ දඟරය මේ විදිහට ආනත වෙලා තවදුරටත් මෙහෙම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙලා එක් අවස්ථාවක් එනවා මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක අවස්ථාව. හරි. දඟරයේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක අවස්ථාවක් එනවා. අපි බලමු ඒ අවස්ථාවේදී කොහොමද හැසිරෙන්නේ කියලා. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ආවට පස්සේ ළමයි හරි දඟරය. එතකොට මම උඩින් පේන විදිහට අඳින්නම් ඒකත්. මෙහෙම පේන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි B සහ C කියන කොටස් දෙක. එතකොට ධාරාව යන්නේ මේ අතට. හරි. ධාරාව මේ අතට යන්නේ. එතකොට ඉහළ සහ පහළ කියන කොටස් වල බලයක් කොහොමද ළමයි ඇති වෙනවා ධාරාව චුම්බක ක්ෂේත්‍රයට ලම්බක නිසා. එතකොට ඒ අවස්ථාවේදීත් බලය ශුන්‍ය වෙලා යනවා. සම්ප්‍රයුක්ත බලය ඉහළට සහ බලය පහළට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන නිසා. හරි. එතකොට ළමයි දැන් මෙන්න මේ අවස්ථාවේදී හරි මෙන්න මේ AB සහ CD කියන කම්බි මත හරි AB සහ CD කියන කම්බි මත බලයක් ඇති වෙන්නේ නැහැ. හරි. AB සහ CD කියන කම්බි මත බලයක් ඇති වෙන්නේ නැහැ. හරි ඒ කොහොමද වෙන්නේ? බලයක් ඇති වෙන්නේ නැත්නම් කොහොමද? බලයක් ඇති වෙනවා. හරි බලයක් ඇති වුණාට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වීමක් තමයි වෙන්නේ. හරි. ඒ කියන්නේ AB සහ CD කියන කම්බි දෙක දැන් මේක තලයේ මෙහෙම තියෙන තලය හරි මෙහෙම තියෙන තලය මෙන්න මෙහෙම වෙලා මේ පැත්තට හැරුණාම හරි මේ ඇඳලා තියෙන ඉහළින් පේන විදිය දැන් මේ තලය හිතන්න මේක මෙහෙම තියෙන එක මෙහෙම හැරුණාම හරි එතකොට AB කම්බියෙන් ඉහළට යන ධාරාව යන්නේ ඉහළට චුම්බක ක්ෂේත්‍රය තාමත් තියෙන්නේ දකුණු පැත්තේ. එතකොට ධාරාවේ දිශාවට මෙහෙම දැම්මොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර කිල්ල දැම්මොත් එහෙම බලය ඇති වෙන්නේ තලය තුලට. හරි. එතකොට මේ කම්බිය මත බලය ඇති වෙන්නේ තලය තුලට. ඒ වගේම CD කම්බිය මත ඇති වෙන්නේ බලය තලයෙන් ඉවතට. හරි. ධාරාව පහළට චුම්බක ක්ෂේත්‍රයේ මෙහෙට තලයෙන් ඉවතට. හැබැයි වැඩේ කියන්නේ මේ කම්බි දෙක තියෙන්නේ දැන් ඉස්සල්ලා තිබ්බේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරවනේ. දැන් තියෙන්නේ මේ අතට. මේ අතර තියෙනකොට හරි මේ අතර තියෙනකොට මෙන්න මේ AB කම්බිය කියන්නේ මේ පිටිපස්සේකනේ. ඒතකොට ඒක මත බලය ඇති වෙන්නේ තලය තුලට. ඉස්සරහින් තියෙන CD කම්බිය මත බලය තියෙන්නේ තලයෙන් ඉවතට. අරක තලය තුලට මේක තලයෙන් ඉවතට කියලා කියන්නේ බල දෙක එකම රේඛාවේ තමයි පිහිටන්නේ. දැන් කලින් අවස්ථාවේ තිබ්බේ බලය රේඛා දෙකක පිහිටුවේ. හරි දැන් මේක මෙහෙම හැරුණාට පස්සේ එකම රේඛාවේ බලය පිහිටන නිසා බල යුග්මයක් ඇති වෙන්නේ නැහැ. කෙලින්ම බල දෙක සමානයි විශාලත්වයෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නිසා බල දෙක උදාසීන වෙලා යනවා. හරි. එතකොට ඒකෙදි ලම්බක අවස්ථාවට ආවට පස්සේ මෙන්න මේ සෑම බලයක්ම උදාසීන වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මේ කම්බි දෙක මත ඇති වෙන බලත් උදාසීන වෙලා යනවා. මේ කම්බි දෙක මත ඇති වෙන බලත් උදාසීන වෙලා යනවා. සම්ප්‍රයුක්ත බලයක් විදිහට ළමයි මේ කම්බි දෙක මත ඇති වෙන සම්ප්‍රයුක්ත බලයක් බිඳුවයි. මේ කම්බි දෙක මත ඇති වෙන සම්ප්‍රයුක්ත බලයක් බිඳුවයි. හරි. ඒතර දඟරය භ්‍රමණය වෙලා ලම්බක අවස්ථාවට ආවට පස්සේ හරි ලම්බක අවස්ථාවට ආවට පස්සේ
තවදුරටත් බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. දඟරේ උදාසීන වෙනවා. ඒක උදාසීන වෙනවා කියන්නේ දඟරේ නතර වෙනවද? නැහැ නතර වෙන්නේ නැහැ. හරි. නතර වෙන්නේ නැත්තේ මොකද එයාට භ්‍රමණය වුණු ප්‍රවේගයක් තිබ්බ සතුව. ඒ ප්‍රවේගයක් තිබ්බ කියන්නේ එයාට අවස්ථිතියක් තියෙනවා කියන එක. හරි. ඒතකොට ඒ අවස්ථිතිය නිසා එයා භ්‍රමණය වෙලා නතර වෙන්නේ නැතුව තවදුරටත් භ්‍රමණය වෙනවා. තවදුරටත් පොඩ්ඩක් භ්‍රමණය වෙනවා කියන්නේ එයා ආයෙත් ආනත වෙනවා. ආයෙත් ආනත වෙනවා කියන්නේ එයා ඊට පස්සේ ආයෙත් මෙන්න මේ AB සහ CD කියන කම්බි දෙක මත නැවතත් ඇති වෙනවා බල යුග්මයක්. බල ගූර්ණය. ඊට පස්සේ එයා ආයෙත් භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. හරි. ලෝක තමයි දිගටම අඛණ්ඩ වෙන්නේ. හරි. අඛණ්ඩ වෙනවා. මේ ආයෙත් භ්‍රමණය ආයෙත් ලම්බක අවස්ථාවකට එනවා. එතකොට සම්ප්‍රයුක්ත බල බිඳුව වෙනවා. හැබැයි මෙයාගේ අවස්ථිතිය නිසා මෙයා නැවත භ්‍රමණය වෙනවා. පොඩ්ඩක් ආනත වෙනවා. ඊට පස්සේ ආයෙත් මෙයා මත ආයෙත් බල යුග්මයක් ඇති වෙනවා. මේ විදිහට මෙයා අඛණ්ඩව භ්‍රමණය වෙවි යනවා. හරි. එතකොට මෝටරයක සංසිද්ධිය ක්‍රියාත්මක වෙන ඕන ඔය විදිහට. ඒ කියන්නේ මෝටරේ මෙන්න මේ විදිහට දඟරයට විද්‍යුත් බලය අපි දුන්නාට පස්සේ විද්‍යුත් ධාරාව දුන්නාට පස්සේ මේ විදිහට චුම්බක බල ක්‍රියාත්මක වෙලා බල යුග්මයක් ඇතිලා මෝටරේ අඛණ්ඩව භ්‍රමණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. ওই විදිහට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. බල උදාසීන වෙන විදිහ නෝට් එකේ දීලා තියෙනවා. හරි. එතකොට මේ දඟරතලයේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක පිහිටීම පසුකල විගස කියලා දීලා තියෙනවා. ඒකේ තියෙනවා දඟරතලයේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක පිහිටීම පැමිණෙනවා සමග බල යුග්මයේ ගූර්ණයේ ශුන්‍යවද අවස්ථිතිය නිසා එම පිහිටීම දඟරේ තලයේ පසු කරයයි. හරි. ඊට පස්සේ කියනවා දඟරතලයේ ක්ෂේත්‍රයට ලම්බක පිහිටීම පසුකල විට දඟරතලයේ මත බල යුග්මයේ ගූර්ණයේ දිශාව ප්‍රත්‍යවර්ත වේ. හරි. කියන්නේ ගූර්ණයේ දිශාව මාරු වෙනවා. හරි. දඟරේ මාරු වෙනවනේ. ඒතකොට ගූර්ණයේ දිශාව මාරු වෙනවා. හරි. ඒක ළමයි භ්‍රමණය වීමට අදාළව සිද්ධාන්ත ටික තියෙන්නේ අන්න ඒ විදිහට. හරි. හරි ළමයි ඊළඟට දැන් මේ වගේ දැන් ඇත්තටම බැලුවොත් එහෙම මේ දඟරේ භ්‍රමණය වෙද්දී ආනත වෙද්දී හරි චුම්බක ක්ෂේත්‍රයේ හැම වෙලාවෙම තලයට සමාන්තරව තියෙන්නේ නැහැ. හරි. ඒකෝ මේ දෝෂය වළක්වා ගන්න. හරි මේ දෝෂය වළක්වා ගන්න සාමාන්‍යයෙන් මෝටර වල හරි ඩයිනමෝ වල වගේ දේවල් වල අරිය චුම්බක ක්ෂේත්‍ර භාවිතා කරනවා. අරිය චුම්බක ක්ෂේත්‍ර කියලා කියන්නේ මේ විදිහේ භාවිතා කරන චුම්බක ක්ෂේත්‍රයක් ගන්න අපි භාවිතා කරන්නේ ස්ථිර චුම්බක දෙකක්නේ. හරි. එතන මෙන්න මේ විදිහට වලයාකාර චුම්බක දෙකක් මේ විදිහට තියලා ඉවරලා මේකෙන් අරිය චුම්බක ක්ෂේත්‍රය තමයි නිර්මාණය කරගන්නේ. එතකොට ළමයි මේ මෙන්න මේ තලය මොන පිහිටීමේ තිබ්බත් තලයට ලම්බකව හැම වෙලාවෙම චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. හරි මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙයා එතකොට මෙන්න මේ විදිහට අරිය චුම්බක ක්ෂේත්‍රය තමයි නිර්මාණය කරන්නේ. හරි. ඔන්න ඔය විදිහට. එතකොට තලය මෙන්න මේ විදිහට භ්‍රමණය කරත් හරි ආනතෝ තිබ්බත් ඒ ආනතෝ තියෙන අවස්ථාවෙත් ඊට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. තලය මෙන්න මෙහෙම තිබ්බත් ඊට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. හරි. තලය එතකොට මේ විදිහට ලම්බකව තිබ්බත් ඊට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. හරි. එතකොට අපිට ගූර්ණයක් වැඩි ගූර්ණයක් ලබා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ කොටස ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. හරි බලා ගන්න ඒ නෝට් එක. ඊට පස්සේ තියෙනවා ළමයි මේ ගැලොනෝමීටර මූලධර්මය කියලා. හරි ගැලොනෝමීටරයේ මූලධර්මය ගැන අපි කතා කරා. හරි ගැලොනෝමීටරයක් කොහොමද ඊට පස්සේ අපි දඟරයක් සම්බන්ධ කරලා දුනු සම්බන්ධ කරලා හරි දුනු වල නියත අරගෙන ඊට පස්සේ භ්‍රමණය වෙන කෝණයට සමානුපාතික විදිහ යවන ධාරාවට සමානුපාතික විදිහට මෙයා උත්ක්‍රමණයක් ඇති වෙනවා කියලා අපි පැහැදිලි කරා. ඒක ගැන අපි සාකච්ඡා කරා මේ ධාරා විද්‍යුතයේ කොටසේදී. හරි. එතකොට ඔයාලා ධාරා විද්‍යුතයේ පාඩම බලපු නැති කෙනෙක් නම් ඔයාලා නැවත ධාරා විද්‍යුතයේ පාඩමේ කොටස අපි සාකච්ඡා කරලා දෙනවා. ඒක බලන්න. එතකොට අපි ධාරා විද්‍යුතයේ පාඩමේ දැන් මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් ගොඩක් පැහැදිලි කරේ නැහැ. මම එතකොට ඒක මෙතනදී කතා කරා. චුම්බක ක්ෂේත්‍රයට අදාළව. හරි. එතකොට ගැලොනෝමීටරයට අදාළව කොටස ධාරා විද්‍යුතයකදී පැහැදිලි කරා. හරි. එතකොට අපි තව ඉස්සරහට ප්‍රශ්න කරද්දී එතකොටත් මම පැහැදිලි කරන්නම්. එතකොට ඒකේ මෙතන නෝට් එකේ ඒකට අදාළ සියලුම තොරතුරු දීලා තියෙනවා. හරි. ඊට අමතරව මෙතන තියෙනවා ගැලොනෝමීටරයක ධාරා සංවේදීතාවය කියලා කියන්නේ
ඕනම උපකරණයක ධාරා සංවේදීතාවය කියලා ඕනම උපකරණයක සංවේදීතාවය කියලා කියන්නේ ඒ උපකරණයේ පෙන්වන උත්ක්‍රමණය. හරි. මීටරයක් නම් පෙන්වන උත්ක්‍රමණය. හරි. ඒ ධාරාවට දරන අනුපාතය. හරි. මෙතන ධාරා සංවේදීතාවය කියලා කියන්නේ උත්ක්‍රමණය බෙදීම ධාරාව කියන අනුපාතයට. හරි. එතකොට ඒ ටික හරි ළමයි. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මේ අපි ඉගෙනගත්තු කරුණු වලට අදාළව ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. ඒතකොට අපි මේ වෙද්දී චුම්බක ශාස්ත්‍ර පාඩමටදී ඉගෙන ගත්තා. චුම්බක කියන්නේ මොනවද? චුම්බක ශ්‍රාව රේඛා බල රේඛා තියෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වය අපි කොහොමද දිශාව ගන්නෙ? ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය අපි කොහොමද හොයන්නේ? මේ වගේ දේවල් කතා කරා. ඒකට මේ කොටසදී අපි අද කතා කරා චුම්බක බලය සම්බන්ධයෙන්. හරි. ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත කොහොමද චුම්බක බලය ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරා. හරි. තව අපිට ඉතුරු වෙලා තියෙනවා චුම්බක ශාස්ත්‍රය තුලින් ආරෝපණය චලිත වෙනකොට ඒ ආරෝපණය මත කොහොමද බලය ඇති වෙන්නේ කියලා. හරි. ඒක අපි ඊළඟට කතා කරනවා. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් තියෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන කතා කරන්න. හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැනත් අපි ඊට පස්සේ කතා කරනවා. ඒ වගේම තමයි හෝල් ආචරණය කියලා කොටසක් තියෙනවා. මේ හෝල් ආචරණය කියන කොටස කතා කරන්න අපි විද්‍යුත් ශාස්ත්‍රවල භාවිත කරන මූල දැනුමත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ ආරෝපණය මත විද්‍යුත් ශාස්ත්‍රයක් නිසා ඇති වෙන බලය සම්බන්ධව F = QE කියන සම්බන්ධතාවයත් අපි භාවිත වෙන හෝල් ආචරණය සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරනවා. හරි. එහෙනම් අපි මේකට අදාළව දැන් සන්නායකයන් මත ඇති වෙන බලය සම්බන්ධයෙන් කතා කරන කොටසට එනකන් අපි ඒකට අදාළව දැන් ප්‍රශ්න වලට උත්තර ලියනෙමු. ඊට පස්සේ අපි යමු ආරෝපණයන් මත බලය ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරන්න. හරි.